මම දුෂානිනා නායක්කාර. මුලින්ම අවධානය සිරස්තල වෙත. රුපියල් කෝටියක මත්කුඩු සමග පුද්ගලයෙකු දෙමටකොඩ දිය අත්අඩංගුවට. විදේශ රටවලින් එන සියලු රාජ්‍යතාන්ත්‍රිකයන් කොරෝනා සහතිකයක් රැගෙන ඒම අනිවාර්ය කෙරේ. දිවයිනේ ප්‍රදේශ රැසකට අද මහවැසි. ගල්කිස්සේ වෙරළට අද තවත් කුණු කන්දක් ගොඩ ගැසේ. සිද්ධිය ගැන සෙවීමට යාත්‍රා යොදා පරීක්ෂණ. උද්ඝෝෂණ අතරතුරදී පුද්ගලයෙකුට පහර දුන් ඇමරිකානු පොලිසියේ තවත් දෙදෙනෙකුට වැඩවරදී. බස්නාහිර පළාත ඇතුළු ප්‍රදේශ රැසකට අද දිනය තුළ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කළේ පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. දිවයිනට නිර්තදිග කොටසේ වැසි තත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපය තුළ ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා ප්‍රකාශ කළේ මේ හේතුවෙන් බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල මිලිමීටර 50 ඉක්ම වූ තද වර්ෂාවක් ඇතිවිය හැකි බවයි. ඒ වගේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තනින් තන වැසි ගියුම් සහිත වැසි ඇතිවි. විශේෂයෙන් බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වලට මිලිමීටර 50ට වැඩි තරමක තද වර්ෂාවක් දැන් තියෙන පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම ඌව පළාතේ තම්බාල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක දවස් දෙකකින් පවන පසු වැසි ගියුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා. මේ අතර අද උදෑසන කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට තද වර්ෂාවක් ඇදහැළුණා. ඒ සමග මාර්ග රැසක රථවාහන ගමනාගමනයට බාධා එල්ලව තිබුණේ මෙලෙසින්. පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ බොහෝ ස්ථානවල පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර තද සුළං ඇතිවිය හැකි බවයි. රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් මත්කුඩු තොගයක් සමග සැකකරුවෙකු දෙමටකොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ උතුර දූෂණ මර්දනාංශයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර දිවයින පුරා ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද අලුයම 4ට ඉවත් කෙරුණා. යලි ඇඳිරි නීතිය අද රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක වන බවයි ජනාධිපති මාධ්‍යාංශය පවසන්නේ. අද දිනේ සිට නැවත දැනුම් දෙනතුරු දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11 සිට අලුයම 4 දක්වායි. එමෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයටද අවසර හිමි වනවා. රාජ්‍ය හා පෞද්ගලික යන දෙයන්ශයේ ආයතන සහ කාර්යාල පවත්වාගෙන යාමේදීත් එදා ජනජීවිතයේදීත් කොරෝනා නිවාරණ සෞඛ්‍ය හා නිර්දේශ පෙර පරිදි පිළිපැදිය යුතු බව ජනාධිපති මාධ්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර ඇඳිරි නීතිය උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවනවා. ඊයේ රාත්‍රියේ කොළඹ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් ස්ථාන කිහිපයක මාර්ග බාධක යොදා සෝදිසි මෙහෙයුම් සිදු කෙරුණා. මෙහිදී කොරෝනා නිවාරණ සෞඛ්‍ය නිර්දේශ උල්ලංඝනය කරමින් කටයුතු කළ පුද්ගලයින්ට පොලිසිය මෙලෙස අවවාද දෙනු ලැබුවා. අද බැංකුව වල නෑ යන්න නම් කෝපි පාස්සක් තියෙනවා. දැන් ඔයා කියන කෝල් සෙන්ටර් එකේ ඔයා දාගෙන කොහේනද කියලා අපිට නෑ නෑ ඩෙන්ටියනේ තියෙන්නේ. කෝල් සෙන්ටර් කියලා කවදාද? ඒකනේ. මේ අතර ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගත වූ පැය 24 තුළ පුද්ගලයන් 1091 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් බහරයට ගෙන ඇති රථවාහන සංඛ්‍යාව 374ක්. පසුගිය මාර්තු 20 වෙනිදා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ දිනේ සිට මේ දක්වා ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 71133 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් බහරයට ගෙන ඇති රථවාහන සංඛ්‍යාව 20230ක්. ඉන් පුද්ගලයන් 26038 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති අතර පුද්ගලයන් 10905 දෙනෙකුට දඬුවම් නියම කර තිබෙනවා. COVID-19 රෝගීන් මෙරටින් ඊයේ වාර්තා වූයේ 90 දෙනෙකු පමණයි. ඒ අනුව මේ වන විට වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 1801ක්.
මෙරටින් COVID-19 රෝගීන් වාර්තා වීමේ යම් අඩුවක් ඊයේ දක්නට ලැබුණා. ඊයේ වාර්තාව රෝගීන් සිව් දෙනාගෙන් දෙදෙනෙකු බංග්ලාදේශයේ සිට දිවයිනට පැමිණ රන්ටමේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයින්. ඊට අමතරව නාවික හමුදා සමාජිකයින් දෙදෙනෙකුද COVID-19 වැළඳී ඇති බව ඊයේ වාර්තා වුණා. ලෝකේ තාමත් දිනකට ලක්ෂ ගණනින් රෝගීන් වාර්තා වෙද්දී ලංකාව ඉතාමත් හොඳින් මේ රෝගේ කළමනාකරණය කරගෙන යනවා. අපේ රටේ සමාජගත රෝගීන් ප්‍රමාණය පහුගිය දවස් 31ටම වාර්තා වුණේ නැහැ. වෛද්‍ය අවවාද ආරක්ෂකාංශ වලින් ලැබිච්ච අවවාද නීති රීති සියල්ල හොඳින් කළමනාකරණය කරගෙන ඇති බව පේන්න තියෙනවා. මෙහි ගෞරවය මහ ජනතාවට හිමි විය යුතුයි. නමුත් ලෝකේ තාමත් මේ රෝගයේ බරපතලවම පැතිරෙමින් පවතින නිසා අපිට තාමත් මේ ව්‍යසනයේ අවදානම තිබෙනවා. සඳුදා දිනේදී මේ රට නැවතත් විවෘත වෙනවා සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යන්න. ඒන් කියන්නේ නෑ ඔබට පෙර පරිදිම අනාරක්ෂිතව කටයුතු කරන්න පුළුවන් කියලා. රෝගී ලක්ෂණ නැති නමුත් රෝග විස බීජය තියෙන සමහර උදවිය සමාජයේදී මුණ ගැහෙන්න පුළුවන්. එහෙම වුණොත් සමාජගත රෝගීන් නැවත හමු වීමේ හැකියාවක් තියෙනවා. එය දෙවන රැල්ලක් විය හැකි. එම නිසා මේ දෙවෙනි රැල්ලක් ඇති වෙන එක වළක්වා ගන්නට ඉතාමත් අදිෂ්ඨානශීලීව කටයුතු කිරීම මේ රටේ මහ ජනතාව අනිවාර්යෙන්ම කරන්න ඕනි. තව වසර දෙකක් විතර යනතුරු ඔබට සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යෑම, පෞද්ගලික පිරිසිදුකම, හෑන්ඩ් සැනිටයිසර් එකක් පාවිච්චි කරන එක, මූණකට නාහේ අල්ලන්නේ නැතුව ඉන්න එක, මුඛ ආවරණයක් පැළඳීම මේ ක්‍රියා කිසිවිටකත් ඔබට නවත්තන්න බෑ. මේ වන විට දිවයිනෙන් වාර්තා වී ඇති රෝගීන් 1801 දෙනාගෙන් 932 දෙනෙකු දිවයිනේ රෝහල් 11ක ප්‍රතිකාර ලබනවා. තවත් 48 දෙනෙකු රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන්නේ COVID-19 ආසාදිත බවට සැකපිටයි. මේ වන විට COVID-19 වැළඳුණු පුද්ගලයන් 858 දෙනෙකුම පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා. අද දිනේ දිවයිනේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන කිහිපයකින්ම නිරෝධායනය අවසන් කළ පුද්ගලයන් 338 දෙනෙකු පිටත්ව යාමට නියමිතයි. ඉරණමඩු, නිපුණ බූස්ස, ගල්කන්ද, පිටිපන සේවා බලකා කනුවර, ආයුර්වේද රෝහල රාජගිරිය සහ බ්ලූ වෝටර් හෝටල යන නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පුද්ගලයන් 338 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව PCR පරීක්ෂණ සිදු කර තම නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව තිබෙනවා. එසේම අද දිනේ වන විට ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන යන ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයන් 11733 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. එසේම අද දිනේ වන විට ත්‍රිවිධ හමුදා මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 45ක් තුළ පුද්ගලයන් 5216 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටිනවා. මේ අතර හෝමාගම පිටිපන පිහිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අයත් නේවාසිකාගාරයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයෙන්ද අද 159 දෙනෙකු පිටත්ව ගියා. ඔවුන් රුසියාවේ සිට දිවයිනට පැමිණ නිරෝධායනයට ලක් වූ සිසුන් පිරිසක්. වැලිකන්ද ගල්කන්ද යුද හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ 46 දෙනෙකුද පිටත්ව ගිය අතර ඔවුන් ඩුබායි සහ අබුඩාබිහි සිට දිවයිනට පැමිණි පුද්ගලයින්. විදේශයන්හි සිට පැමිණෙන රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් රටට ඇතුළු වීමට පෙර PCR පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබෙනවා. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය මේ බව සඳහන් කළේ රට තුළට පැමිණෙන රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් වෙනුවෙන් PCR පරීක්ෂණ සහ නිරෝධායන ක්‍රියාපටිපාටි පිළිබඳ සංශෝධිත උපදෙස් මාලාවක් නිකුත් කරමින් COVID-19 වෛරසය ව්‍යාප්තියත් සමග මෙරටට පැමිණෙන විදේශිකයන් ඇතුළු සියලුම පුද්ගලයින් PCR පරීක්ෂණවලට යොමු කිරීමට සහ නිරෝධායනය සඳහා යොමු කිරීමට රජය පියවරගෙන තිබුණා. ඒ අනුව එලෙස පැමිණෙන සියලු දෙනාම මෙරට පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන වෙත තවමත් යොමු කෙරමින් පවතිනවා. මෙරටට පැමිණි ඇමරිකානු රාජතාන්ත්‍රික නිලධාරියෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී PCR පරීක්ෂණවලට සහභාගී නොවී රට තුළට ඇතුළු වීමේ පුවතක් පසුගිය 4 වෙනිදා වාර්තා වුණේ මෙවැනි පසුබිමක් තුළයි. ඒ පිළිබඳව මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයෙන් අප කළ විමසීමකදී එම කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශිකා නැන්සි වැන්හෝ මහත්මිය සඳහන් කළේ වියනා සම්මුතියට අනුව රාජතාන්ත්‍රික සම්බන්ධතා මත එම නිලධාරියා මෙරටට පැමිණි බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය කනගාටුව පළ කර තිබුණා. ඔහු පෙන්වා දී තිබුණේ වියනා සම්මුතිය මුල් කරගනිමින් රාජතාන්ත්‍රිකයන්ට රට තුළට පැමිණීමේදී බලපෑත්වෙන නීති රීති පිළිබඳව මේ
මොහොතේදී අවධානය යොමු නොකොට ලෝකයේ මුහුණ දී සිටින ඕදුර පිළිබඳව සැලකිල්ලට ගනිමින් ක්‍රියා කිරීම වැදගත් බවයි. මේ අතර විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ සඳහන් කළේ මෙරටට පැමිණෙන රාජතාන්ත්‍රිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකින් ඔවුන් පැමිණෙන රටවලින් පැය 72කට පෙර ලබාගත් PCR පරීක්ෂණ වාර්තාවක් මෙරටට ඇතුළු වීමේදී කටුනායක ගුවන්තොටුපළ වෙත ඉදිරිපත් කළ යුතු බවයි. එමෙන්ම එලෙස ඉදිරිපත් නොකරන සියලු රාජතාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකින් කටුනායක ගුවන්තොටුපළේදී PCR පරීක්ෂණ සඳහා යොමු විය යුතු බවද එම නිවේදනයේ සඳහන්. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ රාජතාන්ත්‍රික නිලධාරීන් ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් සහ කාර්යමණ්ඩල සමාජිකයන් සිය නිල නිවාසවලදී හෝ මෙරට රජය විසින් නිර්දේශ කරනු ලබන හෝටලයක හෝ යම්කිසි ස්ථානයක නිරෝධායනයටද යොමු විය යුතු බවයි. එම නිරෝධායන කාලය අවසන් වීමෙන් අනතුරුව දෙවන PCR පරීක්ෂණය සඳහාද ඔවුන් ඉදිරිපත් විය යුතු බවද විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා. නුවරඑළිය වැලිමඩ මාර්ගයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අද අලුයම අනතුරක් සිදු වුණා. බස් රථය ඉවතට පැන අසල පිහිටි නිවසකට සහ ආපන ශාලාවකට කඩා වැදී තිබුණේ දැඩි අලාභහානි සිදු කරමින්. නුවරඑළිය වැලිමඩ ප්‍රධාන මාර්ගයේ නුගතලාව උඩුමුල්ල ප්‍රදේශයේදී අද අලුයම 5ට පමණ මෙම අනතුර සිදු වුණා. ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ නිවසකට සහ ආපන ශාලාවකට කඩා වැදී තිබුණේ මෙලෙසින්. අනතුරින් ආපන ශාලාවට සහ නිවසට දැඩි හානි සිදු වූ අතර නිවසියන්ට කිසිදු අනතුරක් සිදු වී නැහැ. අනතුරින් රියදුරු තුවාල ලබා වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කළා. මේ අතර තංගල්ල බෙලියත්ත ප්‍රධාන මාර්ගයේ සිටිනාමලුව ප්‍රදේශයේදී අද අලුයම 5:30ට පමණ ත්‍රිරෝධ රථයක් නවතා තිබූ ට්‍රැක්ටර් එක ගැටී තවත් අනතුරක් සිදු වුණා. අනතුරින් ත්‍රිරෝධ රථයේ ගමන් කළ තිදෙනා තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කෙරුණා. ත්‍රිරෝධ රථයේ රියදුරු ට්‍රැක්ටර් රථය මාර්ගයේ නවතා තිබෙන අයුරු නොදැකීම හේතුවෙන් අනතුර සිදු ඇති බවයි මේ වන විට අනාවරණය වී ඇත්තේ. අද පෙරවරු 8ට පමණ මෙම අනතුර සිදුව තිබුණේ පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ප්‍රදේශයේදී. සිමෙන්ති රැගත් කන්ටේනර් රථයක් පාරෙන් ඉවතට පැන අනතුර සිදුව තිබුණා. පැල්මඩුල්ල පාතකඩ ප්‍රධාන මාර්ගයේ පාතකඩ ප්‍රදේශයේදී අද පෙරවරු 7ට පමණ ත්‍රිරෝධ රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුරින් ත්‍රිරෝධ රථයේ රියදුරු ජීවිතක්ෂයට පත් වුණා. අධික වේගයෙන් පැමිණි වෑන් රථය ත්‍රිරෝධ රථයේ ගැටීමෙන් අනතුරුව අසල පිහිටි ගරාජයකට කඩා වැදී තිබුණා. අනතුරින් ත්‍රිරෝධ රථයේ ගමන්ගත් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබූ අතර වෑන් රථයේ රියදුරු අද තුවාල ලබා රෝහල්ගත කෙරුණා. තවත් දින 14කින් ලෝකවාසීන්ටම දැක බලාගත හැකි සූර්යග්‍රහණයක් සිදුවන බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා. එය ඇමරිකාව සහ යුරෝපානු රටවලට පූර්ණ සූර්යග්‍රහණයක් ලෙස දිස්වුවද මෙරට වැසියන්ට දිස්වන්නේ අර්ධ සූර්යග්‍රහණයක් ලෙසින් බවයි මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසන්නේ. මේ අතර ඊයේ සිදු වූ ඡායා චන්ද්‍රග්‍රහණයද මෙරට වැසියන්ට දැක බලා ගැනීමට අවස්ථාව උදා වුණා. ඊයේ රාත්‍රියේ ලෝකවාසීන්ට මෙන්ම මෙරට වැසියන්ටද දැක ගැනීමට හැකි වූ මෙම ඡායා චන්ද්‍රග්‍රහණය මේ වසරේ සිදු දෙවන චන්ද්‍රග්‍රහණය බව සැලකෙනවා. ඡායා චන්ද්‍රග්‍රහණයක් ඇතිවන්නේ සූර්යයා පෘථිවිය සහ චන්ද්‍රයා එකෙල්ලේ සරල රේඛාවක නොපිහිටා අසම්පූර්ණ ලෙස පෙළගැසී ඇති අවස්ථාවක බවයි තාරකා විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. ඒ අනුව පොසොන් පොහේ යෙදී තිබූ ඊයේ දිනේ රාත්‍රී 11:15ට චන්ද්‍රයා පෘථිවියේ උපඡායාවට ඇතුළු වීමත් සමග මෙම ග්‍රහණය ආරම්භ වුණා. එය දිවයිනේ කොළඹ මහනුවර අනුරාධපුර ඇතුළු ස්ථාන කිහිපයකට දර්ශනය වුණේ මේ ආකාරයෙන්. මෙම චන්ද්‍රග්‍රහණය සම්පූර්ණයෙන්ම සිදු වී අවසන් වුණේ අද අලුයම 2:34ට පමණ. ඉතින් දැන් මේ ග්‍රහණය ඇතිවන්නට හේතුව අපේ සූර්යාගේ වටේ පෘථිවිය ගමන් කරනවා. ඒ පෘථිවිය ගමන් කරන විට පෘථිවිය වටේ චන්ද්‍රයා ගමන් කරනවා. ඒතකොට චන්ද්‍රයා මෙන්න මේ පැත්තට ආපුවාම දැන් අපිට මේ ග්‍රහණය ඇති වෙන හරියටම සරල රේඛාවක හිටින්න නැති නිසා තමයි මේ ඡායා ග්‍රහණය ඇති වෙන්නේ. හරියටම තිබුණා නම් එහෙම පූර්ණ චන්ද්‍රග්‍රහණයක් බලා ගන්න තිබ්බා. මෙම ඡායා චන්ද්‍රග්‍රහණය ලෝකයේ ප්‍රදේශ කිහිපයකටද දිස් වූයේ මේ ආකාරයෙන්.
දින 14ට පස්සේ ඔන්න අපිට සූර්යග්‍රහණය ලැබෙනවා. දැන් මේ සූර්යග්‍රහණය ලංකාවට දිස් වෙනවා අර්ධ ග්‍රහණයක් වශයෙන් ඉන්දියාව වගේ ප්‍රදේශවල තියෙන උතුරු හරියට වලයාකාර සූර්යග්‍රහණයක් වශයෙන් දිස් වෙනවා. ඉතා විරලයි සූර්යග්‍රහණ කියනවා. ඉතින් ඒක නිසා මේ විරල අවස්ථාව මම හිතන්නේ ප්‍රයෝජනට ගන්න ඕනේ. මේ සූර්යග්‍රහණයෙන් පස්සේ ලංකාවට මේ අවුරුද්ද කිසිම ග්‍රහණයක් පේන්නේ නැහැ. අනිත් ග්‍රහණ. ඉතින් මේ සූර්යග්‍රහණයේ නරඹන හැටි ගැන අපි විශේෂ උපදෙස් දෙනවා. මොකද සූර්යග්‍රහණය PVSින් බැලීම හොඳ නැහැ. හැමෝම සූදානම් වෙන්න වෙනවා. කඳවුරු හදාගෙන ජූනි මාස 21 උදේ 10යි 29ට පමණ මේ ආරම්භ වෙනවා. රටේ තැනින් තැනට පොඩි පොඩි වෙලා වෙනසක් එනවා. ඊට 1:19 වෙන විට දවල් අවසන් වෙනවා. ජීවිතයේ සැබෑ සතුට ළඟා කරගත හැක්කේ ලෞකික සැප සම්පත් හඹා යාමෙන් නොව අධ්‍යාත්මිකව ලබන සුවයෙන් බව තේරුම් ගන්නේ කීයෙන් කී දෙනාද? තම ගිහි ජීවිතයට සමුදුන් පවුල් දෙකක සොහොයුරන් දෙදෙනෙකු ඇතුළු කුල දරුවන් 5 දෙනෙක් උතුම් පැවිදි දිවියට ඇතුළත් වූයේ ඒ සත්‍ය යථාර්ථයක් බවට පත් කරමින්. මේ බලංගොඩ පතාන ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයයි. මේ විහාරයට ඊයේ සීමිත පිරිසක් රැස්ුනේ කුලදරුවන් 5 දෙනෙකු සසුන්ගත කිරීමේ උතුම් පින්කමට සහභාගී වීම සඳහායි. පූජ්‍ය මැදබැද්දේ නන්දසාර ලොකුහාමුදුරුවන්ගේ මඟ පෙන්වීම යටතේ කුලදරුවන් සසුන්ගත කිරීමේ පින්කම පැවැත්වුණේ සාම්ප්‍රදායික වත්පිළිවෙත්වලට අනුවයි. මේ විශේෂත්වය වුණේ පවුල් දෙකකට අයත් අයියමලෝ දෙදෙනෙක් උතුම් සම්බුද්ධ ශාසනයට ඇතුළත් වීමයි. 14 හැවිරිදි තරිඳු පුෂ්පකුමාර තල්ගස්කන්දේ අමරමූර්ති හිමියන් ලෙස සසුන්ගත වුණා. 11 හැවිරිදි අචින්ත ගිම්හාන් පතානේ ශාසනමූර්ති හිමියන් ලෙස පැවිදි වෙද්දී උන්වහන්සේගේ ගිහි කල සොහොයුරු 7 හැවිරිදි තරුෂ ගිම්හාන් පතානේ දයාමූර්ති හිමියන් ලෙස පැවිදි දිවියට එක් වුණා. වයස අවුරුදු 11ක් වුණු තිලින කාංචන නියංගම පඤ්ඤාමූර්ති හිමියන් ලෙස සසුනට එක් වෙද්දී 7 හැවිරිදි ගිහි කල තම සොහොයුරු ගගන නිම්සර සසුන්ගත වුණේ නියංගම විනයමූර්ති හිමියන් නමින්. උන්වහන්සේලා පැවිදි දිවියට ඇතුළත් කළ ලොකු හාමුදුරන් තුල ඇත්තේ මේ පින්කම පිළිබඳව වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ සතුටක්. බුදුදහම ඉදිරියට ගෙන යාමටත් ධර්මයේ දේශනා කිරීමටත් අවශ්‍ය පූජනීය මහා සංඝරත්නය ඊටම දුර්ලභයි. විශේෂයෙන් අපිට දරුවන් ලබා දෙන්නට යෙදුණු ඒ ආදරණීය මෑණියන් වහන්සේලා පියාණන් වහන්සේලා ඇතුළු ඒ සියලුම දෙනාටත් තුරුණුවන්ගේ ආශිර්වාදය මම ප්‍රාර්ථනා කරන්නට යෙදෙනවා. එම පොඩි හාමුදුරන් වහන්සේලාට බුදුදහම ඉදිරියට ගෙන යාමට තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරන්නට යෙදෙනවා. ගිහි කල කෙලි දෙලින් පසු වුණු මේ කුලදරුවන්ගේ සිත් තුළ දැන් නැත්තේ නොතිත් සසර සාගරයේ ඉම සොයා ගොස් ජීවිතයේ යථාබෝධය ලබා ගැනීමයි. ගල්කිස්ස වෙරළට අසාමාන්‍ය ලෙස කැලිකසල ගොඩගසා තිබීම සම්බන්ධයෙන් යාත්‍රා යොදවා විමර්ශනයක් සිදු කරන බව පොලිසිය පවසනවා. ඒ ගල්කිස්ස වෙරළ තීරයට කැලිකසල ගොඩගැසී තිබීම සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශනය කරන පසුබිමකයි. අද උදෑසන ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනිනුත් ඒ පිළිබඳව සොයා බැලීමක් සිදු කළ අතර එහිදීද අනාවරණය වුණේ අද වන විටත් තවත් කැලිකසල ගල්කිස්ස වෙරළ තීරයට ගොඩගැසමින් පවතින බවයි. සුන්දර ගල්කිස්ස වෙරළ තීරයට කැලිගසල ගොඩගසා තිබීමේ සිද්ධිය ඊයේ දිනේදීත් අප ඔබට වාර්තා කළා. එලෙස ගල්කිස්ස වෙරළ තීරය කැලිකසල වලින් පිරී ගියේ විශාල පරිසර හානියක් මතු කරමින්. එක්වරම විශාල කැලිකසල ප්‍රමාණයක් වෙරළට පැමිණියේ කෙසේද යන්න පිළිබඳව පොලිසියට මේ වන විට සැකමතුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා. විශාල කැලිකසල ප්‍රමාණයක් එක්වරම මූර්තියට එකතු වුණේ කෙසේද කියලා ඉවරලා. කෙසේ වෙතත් මූදේ තැන්පත් වෙලා තිබිච්ච කැලිකසල වාරකන් සමග ගොඩබිමට ඇදී ආවද කියන සම්බන්ධ සැකයකුත් තියෙනවා. ඒ නිසා මේ කාරණා දෙකම හේතු කරගෙන මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වලා බලනවා. මේ කසල බැලු බැල්මට මෑතකදී තොග වශයෙන් මුහුදට එකතු වූ බවක් පෙනෙන්නට තිබෙන බවයි පරිසරවේදීන් පවසන්නේ. මේ සම්බන්ධයෙන් ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනෙන්ද අද සොයා බැලීමක් සිදු කළ අතර එහිදීද අනාවරණය වුණේ අද වන විටත් තවත් කැලිකසල ගල්කිස්ස වෙරළ තීරයට ගොඩ ගැසෙමින් තිබෙන බවයි. බලන රංගන ඊයේ පස්වර වන කැලිකසල බොහොමයක් ඉවත් කරත්
අද උදෑසන වෙන විට විශාල කැලිකසල තොගයක් මේ ගල්කිස්සේ වෙරළ තීරයට යලි ගොඩ ගසා තිබෙනවා. මෙපමණ කැලිකසල තොගයක් මෙම ගල්කිස්සේ වෙරළ තීරයට ගොඩ ගැසුනේ කුමන හේතුවක් මතද කුමන ස්ථානයකින්ද යනවක පිළිබඳව මේ වන විට අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන්ම රංගන මේ වන විට මේ කැලිකසල ඉවත් කිරීමේ කටයුතු සඳහා පොලිස් නිලධාරීන් මැදිහත් වී තිබෙනවා. ඔවුන් එම කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ වගේම පොලිස් නාවික කොට්ටාශයද සහාය ලබා ගැනීමට තීරණය කර තිබෙනවා. මෙම කටයුතු සඳහා මැදිහත් වී කටයුතු කරන නියෝජ්‍ය පොලිස්පති පරිසර දිසාභාර මුදිත පුස්සැල්ල මහතා. ඉතින් එතුමාගේ අධීක්ෂණය යටතේ මෙම කටයුතු සිදු කරනවා. එතුමා සඳහන් කළ අප සමග යාත්‍රා කිහිපයක් මුහුදට යවනවා. මුහුදට යාත්‍රා කිහිපයක් යොමු කර මෙම කැලිකසල කුමන දිශාවකින් මෙම ගොඩබිමට ගල්කිස්සේ වෙරළ තීරයට ගොඩ ගසනවාද යන වග පිළිබඳව සොයා බලන වග. තවත් පුවත් දකිමු මේ විරාමයෙන් අනතුරුව. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. කෝටි ගණනක් වටිනා දේපල මොහොතකින් සුන්බුන් ගොඩක් බවට පත් කරමින් ශාලාව අවිගබඩාව පුපුරා වසර 4ක් සම්පූර්ණ වනවා. සිව් වසරකට පසු ඒ බිහිසුණු අත්දැකීමට මුහුණ දුන් ජනතාව සොයාගෙන අපි ශාලාව ප්‍රදේශයට ගියා. ශාලාව ජනතාව කම්පනයට පත් කරමින් මහා පිපිරිම් මාලාවක් ආරම්භ වූයේ 2016 වසරේ ඊයේ වන් දවසක පස්වරු 5:45ට පමණයි. පැය 20කට ආසන්න කාලයක් පැවති මේ පිපිරීම් වලින් ශාලාව ප්‍රදේශයේම සුන්බුන් ගොඩක් බවට පත්වුණා. පිපිරීමෙන් නිවාස 161ක් බිමට සමතලා වෙද්දී තවත් නිවාස 1667කට හානි සිදු වුණා. වසර 4කට පෙර මේ මහා ව්‍යසනයට මුහුණ දුන් ශාලාව ජනතාවගේ වත්මන් ජීවන තත්ත්වය පිළිබඳව සොයා බැලීමට අප එම ප්‍රදේශයේ සංචාරය කළා. වසර 4ක් පුරා තවමත් එලෙස වන්දියක් නොලැබුණු ජනතාව සිටින බවට ලද තොරතුරක් මත අපි ඒ පිළිවෙලින් සොයා බලන්න කොස්ගම ශාලාව නගරයට ආවා. එදා නටමුන් ගොඩක් බවට පත්ව තිබූ ශාලාව බොහෝ දුරට යලි ගොඩනැගී අවසන්. භෞතිකව ගොඩනැගිලි හා නිවාස යලි ගොඩනැගී තිබුණත් ශාලාව ජනතාව තවමත් නොවිසඳුණු ගැටලු රැසකින් පීඩා විඳිනවා. ඔවුන් බොහෝ දෙනෙකු පවසන්නේ තමන්ට ප්‍රමාණවත් වන්දි මුදලක් නොලැබුණු බවයි. බෝම්බෙ විකුණුනාට පස්සේ ටක්චර් ඩිපාර්ට්මන්ට්ෙන් ආවා. ඒ ආපු කෙනා කිව්වේ කන්ඩම් කරලා තින්නේ අලුත් ගයක් ඔයාලට දෙනවා. මේක බලාගෙන ඉඳලා අන්තිමට ආවේ ලක්ෂ 4.70යි. දෙවෙනි පාර මම ගිහිල්ලා මේව කරාම 7.80ක් කරා. ඊට පස්සේ මම ආයෙ ගිහිල්ලා මේව කරාට පස්සේ ඒගොල්ලෝ ලක්ෂ 15 කරා. යන පාරට ටික ටික වැඩි කරන්න තරම් මොකක් හරි දෙයක් තියෙන්නේ මේකේ. ලක්ෂ 15 මම මෙයාට ගියා හදලා තියෙනවා. උසියයි කාමරය හදාගෙන. පිපිරීමත් සමග ඇතැම් ගොඩනැගිලිවල සිදුව තිබූ එරිතැලීම් තවත් වැඩි වී ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා. මේකට අපිට ගෙව්වේ 7000 මුදලක්. 7000 බාස්කරේ හදපු දවසේ පොලිස් 3000ක් ගන්නවා. හම්බෙච්ච වන්දි ප්‍රමාණය මදි වුණා. කොම් බිත්ති පුපුරලා තියෙන්නේ බිත්ති බොල්ලලා තියෙන්නේ. වහලවල් තෙමෙනවා. බිත්ති ඉරිතලා ගිහිල්ලා තියෙනවා. තවත් සමහරුන් සඳහන් කළේ දේපල හානි සඳහා යම් වන්දි මුදලක් හිමි වුවද වගා හානි සඳහා වන්දි නොලැබුණු බවයි. තිරියෙන් යලි හිස එසවීමට උත්සාහ දරන ශාලාව ජනතාව පීඩාවට පත් කරන ගැටලු සියල්ල විසඳීමට බලධාරීන්ගේ අවධානය යොමු වේ යයි ප්‍රදේශවාසීන් තුළ ඇත්තේ දැඩි විශ්වාසයක්. යලිත් කෙටි විරාමයක් ලබා ගැනීමටයි සූදානම. මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ්ට සාධාරණය ඉල්ලූ විරෝධතාවක් අතරතුර ඇමරිකාවේ නිව්යෝක් නුවරදී වයස්ගත සුදු ජාතිකයෙකුව තල්ලු කළ ආරක්ෂකංශ සමාජිකින් දෙදෙනාගේ වැඩතහනම් කර තිබෙනවා. ඒ සමග නිව්යෝක් නුවර බෆලෝහි පොලිස් නිලධාරීන් 57 දෙනෙකු හදිසි ප්‍රතිචාර බලකායෙන් ඉල්ලා අස්වීම අද වඩාත් කැපිපෙනුණු සිදුවීම බවට පත්වනා. ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයත් සමග ඇමරිකාව පුරා පැවැත්වෙන විරෝධතා අතරතුර නිව්යෝක්හිදී ආරක්ෂක අංශ සමාජිකයින් 75 හැවිරිදි පුද්ගලයෙකුව තල්ලු කිරීමේ සිදුවීම මේ වන විට ජාත්‍යන්තරයේ වැඩි අවධානයට ලක්ව තිබෙනවා. The two officers involved in the incident have been suspended pending an investigation. Now this happened. එම පුද්ගලයා එහිදී බිම ඇද වැටුණු අතර හිසට වූ තුවාල හේතුවෙන් ඔහුගේ කනෙන් ලේ ගලන ආකාරයත් දක්නට ලැබුණා. නමුත් එය නොතකා ආරක්ෂක අංශ ඉදිරියට ගමන් කිරීමත් සමග එම සිදුවීමට එරෙහි වූ බොහෝ පිරිසක් ආරක්ෂක අංශ වෙත විරෝධය පළ කළ බව විදෙස් වාර්තාවල සඳහන්. රෝහල් ගත කෙරුණු අදාළ පුද්ගලයා බරපතල තත්ත්වයේ නමුත් ස්ථාවර මට්ටමක පසුවන බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.
මේ අතර ඔහුව තල්ලු කළ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කර තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ එම නිලධාරීන් දෙදෙනා වැඩ තහනමට ලක්වීමත් සමග නිව්යෝක් නුවර බෆලෝහි පොලිස් නිලධාරීන් 57 දෙනෙකු හදිසි ප්‍රතිචාර බලකායින් ඉල්ලා අස්වී ඇති බවයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය යොමු වී තිබෙනවා. ඒ අතර මෙම සිදුවීමට සම්බන්ධ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කොට තිබෙනවා. එයට විරෝධය පාමින් බෆලෝ පොලිස් දෙපාර්තමේන්තුවට අයත් නිලධාරීන් 57 දෙනෙකු ඉල්ලා අස්වී ඇති බව මාධ්‍ය වාර්තා කළා. මේ අතර මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ්ට සාධාරණය ඉල්ලා සිදු කළ විරෝධතා අතරතුර ඇමරිකා ආරක්ෂක නිලධාරීන් සහ විරෝධතාකරුවන් පිරිසක් එක්ව නර්තනයේ යෙදුණු ආකාරය විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණා. එම අවස්ථාවේ එහි පැවති පීඩාකාරී වාතාවරණය සමනය කිරීම සඳහා විරෝධතාකරුවෙකු මුදහැරි සංගීතයට අනුව ඔවුන් නර්තනයේ යෙදී ඇති බවයි විදේශ වාර්තාවල දැක්වෙන්නේ. පසුගිය මාස 26 වෙනිදා සිට මේ දක්වා ජෝර්ජ් ෆ්ලොයිඩ්ට සාධාරණය ඉල්ලා සිදු කළ විරෝධතා අතරතුර විරෝධතාකරුවන් දසදහසක් පමණ අත්අඩංගුවට පත්ව තිබෙන බවත් විදේශ මාධ්‍ය වාර්තා කළා. ඒ සමගම ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට එරෙහිව චෝදනා එල්ල වී තිබූ ඩෙරෙක් චාවීන්ගේ චෝදනා ප්‍රමාණය ඉහළ දැමීමටත් සිදුවීමට සම්බන්ධ අනෙක් නිලධාරීන්ට චෝදනා එල්ල කිරීමටත් තීරණය කිරීමත් සමග සමස්තයක් ලෙස වාර්තා වන ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රමාණය අඩු වී තිබෙන බවක් පෙනෙන්නට තිබෙනවා. දැන් ක්‍රීඩා පුවත්. ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලිය හෙවත් IPL තරඟාවලිය ඉන්දියාවෙන් පිටතදී පැවැත්වීම කෙරෙහි ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමු තිබෙනවා. මේ අතර ඔලිම්පික් උළෙලට වසරකට පෙර දින ගණනය කිරීමේ උත්සවය අත්හිටුවීමට ජපානය තීරණය කර තිබෙනවා. ඔලිම්පික් උළෙල මේ වසරේ ජූලි 24 ආරම්භ වීමට නියමිතව තිබුණත් පවතින ලෝක කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එය ලබන වසරේ ජූලි 23 දක්වා කල් දැමුණා. ඔලිම්පික් උළෙලට වසරකට පෙර දින ගණනය කිරීම සාමාන්‍ය පරිදි සිදුවද පවතින තත්ත්වය තවමත් පහව නොයාම හේතුවෙන් එම උත්සවය අත්හිටුවීමටයි ජපානය තීරණය කර තිබෙන්නේ. බොහෝ දෙනාගේ අවධානය දිනාගත් ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලිය හෙවත් IPL තරඟාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයකට ඉන්දියාව පත්ව සිටිනවා. IPL තරඟාවලිය පැවැත්වීමට ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය සැලසුම් කිහිපයක් ගැන අවධානය යොමු කර ඇති අතර මෙවර ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත 2020 ලෝක කුසලාන තරඟාවලිය කල් දැමීම කෙරෙහි ඉන්දියාව විශාල වශයෙන් බලාපොරොත්තු තබා තිබෙනවා. ඒ 2020 තරඟ කාලසටහනට IPL කාලසටහන ඇතුළත් කර ගැනීමේ අරමුණින් කෙසේ වෙතත් 2020 ලෝක කුසලානයේ කල් දමන්නේද නැද්ද යන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලබන 10 වෙනිදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සමාජිකයින් රැස් වී තීරණය කිරීමට නියමිතයි. එමගින්ද ඉන්දියාව අපේක්ෂා කරන පිළිතුර නොලැබෙන්නේ නම් සුදුසු වෙනත් රටකදී හැකි ඉක්මනින් IPL තරඟාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මෙවර IPL තරඟාවලිය වෙනත් රටක පවත්වන්නේ නම් එය මෙරටදී පැවැත්වීමට අවශ්‍ය සත්කාරකත්වය දැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැමැත්ත පළ කරමින් ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයට මීට පෙර දැනුම් දී තිබුණා. මීට පෙරද 2009 වසරේදී IPL තරඟාවලිය දකුණු අප්‍රිකාවේදී පවත්වා ඇති අතර 2014 වසරේදී ඉන්දියාව සමග එක්සත් අරාබි එමිරේට් රාජ්‍ය සම සත්කාරකත්වය දරා තිබෙනවා. ලයිව් 12 අදට අවසන්. මම මංජුල වීරසිංහ. මම දුෂානිනා නායක්කාර. සුබ දවසක්.